අයිබන්දු පුතේ සුබ සැන්දෑවක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අපි එහෙනම් 8 ශ්‍රේණියේ අලුත් පොතේ 2021 අවුරුද්දේ ඔන්න ඔයගලගේ වැඩ ආරම්භ කරන්නයි යන්නේ. හැම කෙනෙක්ටම ටියුට් එකක් ලැබිලා ඇති පුතේ. ඔයගලගේ ටියුට් එකේ පළවෙනි පාඩම තමයි සංඛ්‍යා පද්ධති. නැත්නම් නම්බර් සිස්ටම්. නම්බර් සිස්ටම් තමයි පළවෙනි පාඩම. මේක හොඳට අහන් ඉන්න ඕනේ හේතුව තමයි මේ පාඩම පුතේ 10 වසර පොතේ තුන්වෙනි පාඩම විදියට තියෙන මේ පාඩම තමයි. 10 වසර පොතේ තුන්වෙනි පාඩම තියෙන මේ පාඩම තමයි. හැබැයි ඕගලන්ට වඩා ගොඩක් කරුණු එක ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම පුතේ සාමාන්‍ය පෙළ විභාගයටත් අනිවාර්යෙන් මේ පාඩමෙන් ප්‍රශ්න එනවා. හැම අවුරුද්දකම ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. 2007 අවුරුද්දේ ඉඳන් 2019 20 අවුරුද්ද වෙනකම් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා පුතේ මේ පාඩමේ. එතකොට මේක ගොඩාක් වැදගත්. එතකොට හැම කෙනෙක්ම පුතේ CR පොතක් ගන්නත් ඕනේ. හොඳේ. CR පොතක් ගන්නත් ඕනේ හැම කෙනෙක්ම අපේ මේ වැඩේ කරගෙන යන්න. හරි පුතේ. හරි පුතේ. අපි බලමු මේ පාඩම හරිද පුතේ? හරි. එහෙනම් අපි බලමු මේ ළමයිට සම්බන්ධ වෙන්න විදියක් නැතුව කෝල් කරනවා. හරි. ඔන්න පුතේ හොඳට අහගන්න. මෙන්න ඉන්න ඔයා. හොඳට අහන් ඉන්නේ. මෙන්න ඉන්නව මේ කෝ මෙන්න ඉන්න ඔයා. හැමදාම ගන්න මූණමනේ තියෙන ඉතින් මේ. ඔන්න ඔයා ඉන්නවා. හොඳද? ඔන්න ඔයාගේ කම්පියුටර් එකක් තියෙනවා. අද ලියන පොතත් ඕන වෙනවා අපිට මේ වැඩේ කරගෙන යන්න. ඔන්න ඔයාගේ කම්පියුටර් එකක් තියෙනවා. දැන් පුතේ ඔයාට පුළුවන් නේද මේ කීබෝඩ් එක පාවිච්චි කරලා ඔයාට පුළුවන් මේකේ කීබෝඩ් එක පාවිච්චි කරලා කම්පියුටර් එකට ඇතුළත් කරන්න පුළුවන් මේකට ඉන්පුට් කරන්න පුළුවන් ඔයාට මෙන්න මේ වගේ දේවල්. ඔන්න බලන්නකෝ. ඔයා දැන් මෙන්න මේකට කම්පියුටර් එක ඇතුළට ටයිප් කරන්න පුළුවන් ඔයාගේ නම. අපි කියමුකෝ ගයාන් කියලා. නම ඇතුල් කරන්න පුළුවන්. කම්පියුටර් එක ඇතුළට දාන්න පුළුවන් කීබෝඩ් එකේ. හරි. ඒ වගේම ඔයාට පුළුවන් මෙන්න මේ වගේ සංකේතයක් ඇතුළත් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ සංකේතයක් ඇතුළත් කරන්න පුළුවන්. ඔය වගේ සංකේතයක් ඇතුළත් කරන්න පුළුවන්. මේ වගේ සංකේතයක් ඇතුළත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි අකුරක් ඇතුළත් කරන්න පුළුවන්. එක අකුරක් විතරක් ඇතුළත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉලක්කමක් ඇතුළත් කරන්න පුළුවන්. මේ විදිහට ඔයාට පුළුවන් විවිධ දේවල් ඇතුළත් කරන්න කම්පියුටර් එකට. එතකොට පුතේ මේ ඇතුල් කරන හැම දෙයක්ම කම්පියුටර් එකට ඔයා මේ දාපු හැම දෙයක්ම අපි කියන්නේ දත්ත කියලා. එහෙම නැත්නම් අපි කියන්නේ data කියලා. data කියලා තමයි කියන්නේ. හරි මේ ඇතුල් කරපු හැම දෙයක්ම data එකක් කියලා තමයි අපි කියන්නේ. හැබැයි පුතේ මේ මොන දේ ඔයා ඇතුල් කරත් මේ මොන දේ ඔයා ඇතුල් කරා අපේ කම්පියුටර් එකට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මොකද මේ කම්පියුටර් එකේ ඇතුලේ තියෙනවා වැදගත්ම කොටස තමයි මේක ඇතුලේ තියෙන CPU එක. එයා අඳුරන්නේ පුතේ අපි ඇතුල් කරන අංක, ඉලක්කම්, අංක මේ සංකේත අකුරු වලින් එයා අඳුරන්නේ පුතේ මෙන්න මේ දෙක විතරයි. බිංදුවේ ඉලක්කමයි එකේ ඉලක්කමයි විතරයි පුතේ අඳුරන්නේ. හොඳට අහගන්න. බිංදුවේ ඉලක්කමයි එක විතරයි අඳුරන්නේ වෙන කිසිම දෙයක් එයා අඳුරන්නේ නැහැ. බිංදුවයි එකයි විතරයි අඳුරන්නේ. දැන් පුතේ සාමාන්‍යයෙන්
අපි ගණන් හදන්නත් අංක ටිකක් පාවිච්චි කරනවානේ පුතේ නේද? අපි ගණන් හදන්න ඒ කියන්නේ අපි ගණනය කිරීම කරන අපි අංක ටිකක් පාවිච්චි කරනවානේ සාමාන්‍යයෙන්. එකතු කරන්න අඩු කරන්න අපි යනකොට අපි භාවිතා කරන අංක තියෙනවා. ඔය ඉස්කෝලේ ගණන් හදන්න භාවිතා කරන අංක තියෙනවා. ඒ අංක වලට ඒ අංක ටිකක් බලමු 0 1 2 3 4 5 6 7 8 9 ඔන්න ඔය වගේ අංක තියෙන පුතේ අපි ගණන් හදන්න පාවිච්චි කරනවා. ඔය අංක 9න් තමයි අපි ගණන් හදන්න ගන්නේ. එකතු කරන්න අඩු කරන්න යනකොට මේ අංක තමයි ප්‍රයෝජනවත් වෙන්නේ. ඉතින් පුතේ මේ පාවිච්චි කරන අංක වලට අපි කියන්නේ අපි එදිනෙදා වැඩ කරන්න භාවිතා කරන මේ අංක වලට අපි කියන්නේ පුතේ මේ අංක වලට අපි කියන්නේ දශමයේ සංඛ්‍යා කියලා. මේ අංක වලට අපි කියන පුතේ දශමයේ සංඛ්‍යා කියලා. තවත් විදිහකට කිව්වොත් මේ අංක වලට තවත් විදිහකට අපි නමක් කිව්වොත් අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මේක ඩෙසිමල් නම්බර් එකක් කියලා. මේවට කියන පුතේ ඩෙසිමල් නම්බර් එකක් කියලා. තේරුණාද ඔයාලට? දශමයේ සංඛ්‍යා කියලා තමයි කියන්නේ. ඒ අපි ගණන් හදනේවට අපේ කම්පියුටර් එක තේරුම් ගන්න මොනවද දන්නවද? අපේ කම්පියුටර් එක තේරුම් ගන්න යාට තේරුම් ගන්න පුළුවන් මේ ඉලක්කම් දෙක විතරයි. ඒවට කියන්නේ බයිනරි නම්බර්ස් කියලා. ඒවට කියන පුතේ බයිනරි නම්බර්ස් කියලා. එහෙම කිව්වට ඔයාලට තේරෙන්නේ නැහැ. හරි. මෙහෙම අහන්නකෝ. දැන් අපි හිතන්න පුතේ අපේ කම්පියුටර් අපේ කීබෝඩ් එක භාවිතා කරලා මම ඇතුළත කරන පහ කියලා හොඳට අහගන්න. නැත්නම් කීබෝඩ් එකෙන් ඇතුළත් කරන්න නිකන් හිතන්නකෝ පහ ඉලක්කම ගැන. මේ පහ ඉලක්කම ගැන නිකන් හිතන්නකෝ. මේ පහ කියන ඉලක්කම පුතේ කාට හරි අවශ්‍ය නම් මේක ලියන්න පුළුවන් නේද මෙන්න මේ විදිහට. මේක ලියන්න පුළුවන් නේද මේ විදිහට. ඔය දෙකම සමානයි. ඔය ලියලා තියෙන දෙකම සමානයි. එකම දෙයක් තමයි තියෙන්නේ උතන. ඕක ලියන්න පුළුවන් නේද අපිට මේ විදිහට. ඕකම ලියන්න පුළුවන්ද බලන්න මේ විදිහට පුතේ. මේ බලන්න. මේ විදිහට ලියන්න පුළුවන්ද කියලා බලන්න. අපිට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්ද කියලා බලන්න මේක. දැක්කද මේ විදිහට ලියන්න පුළුවන් නේ. ඒකම අපිට පුළුවන් නේද? ඔය ඉලක්කම අපිට පුළුවන් නේද මේ විදිහට ලියන්න 5 කියන එක. ඔයාලට තේරුණාද පුතේ මේ 5 කියන සංඛ්‍යාව ඔයාලට විවිධ විදිහට ලියන්න පුළුවන්. මේ විවිධ ආකාර තියෙනවා. දැන් ඔයා කීබෝඩ් එකෙන් 5 ඉලක්කම ටයිප් කරොත් පුතේ මෙතන 5 ඉලක්කම ටයිප් කරොත් කීබෝඩ් එකෙන් 5 ඉලක්කම ටයිප් කරොත් අපේ කම්පියුටර් එක ওই 5 ඉලක්කම තේරුම් ගන්නේ මෙන්න මේ විදිහට. අපේ කම්පියුටර් එක පුතේ ওই 5 ඉලක්කම තේරුම් ගන්නේ මෙන්න මේ විදිහට. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා. ඔයාලට ওই ලියලා තියෙන මේ ටික කිසිම ප්‍රශ්නයක් නැහැ පුතේ. මේ ටික පහ මේ ටික ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ප්‍රශ්න තියෙන්නේ සර් කොහොමද එකපාරටම එහෙම ලිව්වේ කියන එක. ඇයි කොහොමද මෙහෙම ලියන්නේ කියන එක තමයි ගැටලුව. කොහොමද එහෙම වුනේ? අන්න එහෙම වුනේ කොහොමද කියන එක තමයි පුතේ අපි මේ පාඩමෙන් ඉගෙන ගන්න යන්නේ. එහෙම වෙන්නේ කොහොමද කියන එක තමයි අපි මේ පාඩමෙන් ඉගෙන ගන්න යන්නේ. හරි. ඉස්සෙල්ලාම ඔයාගේ ලියන පොතේ දාගන්න නම්බර් සිස්ටම් කියලා දාගන්න. පුතේ කනෙක්ෂන් එකේ පොඩි ප්‍රශ්නයක් දැන් හරි ගියාද? ඔයාලට කොතනට නිකන් අහන් හිටියද ඔයා? පුතේ මම මෙතන විස්තර කරන තැන නිකන් අහන් හිටියද? අනේ පුතේ කවුරු හරි කියන්නකො ඉක්මනට. ඔව් සර්. මේ මෙතන මේ 101 මෙතන ලියන එක තැන වෙන එතනට නිකන් අහන් හිටියද? ඔව් සර්. හරි පුතේ හරි. එහෙනම් ඔයාගේ නෝට්බුක් එක අරගෙන
හොඳ පුතා වගේ නම්බර් සිස්ටම් කියලා දාන්න. සංඛ්‍යා පද්ධති කියලා දාලා මේක ඇඳ ගන්නකො. මේ යූසර් මේ තියෙන ඔක්කොම දත්ත මේ තියෙන කම්පියුටර් එක මේ පරිගණකයේ තේරුම් ගන්න විදිය. මේ ද්විමේය සංඛ්‍යා කියලා දාන්න මේක. මේක දශමයේ සංඛ්‍යා කියලා දාන්න. හරි. මේ ටිකත් පොඩ්ඩක් ලියා ගන්නකො. අපි ටියුට් එකට එනවා ඉක්මනට. ඉස්සෙල්ලා මේක ලියා ගන්න. එතකොට පුතේ මේ බෑග් එකේ ඔයා ගණන් කරොත් දශමයේ සංඛ්‍යා ඩෙසිමල් කියන්නේ දශමයේනේ. දශමයේ සංඛ්‍යා කීයක් තියෙනවද මේකේ ඔක්කොම? මෙතන කීයක් තියෙනවද ගණන් කරොත්? ගණන් කරන්න දෙන්න කීයක් තියෙනවද පුතේ? මෙතන ඉලක්කම් කීයක් තියෙනවද? 10. 10. මෙතන යටින් 10 කියලා ලියා ගන්න. මෙතන තියෙන ඉලක්කම් 2යි. මෙතන 2යි කියලා ලියා ගන්න මේ බෑග් එක ළඟින්. දැන් බලන්න 5 කියන සංඛ්‍යාව විවිධ ආකාරයට අපිට කියන්න පුළුවන්. නමුත් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ පරිගණකයව තේරුම් ගන්න විදිය තමයි අපි දන්නේ නැත්තේ. ඒක තමයි අද ඉගෙන ගන්න යන්නේ අපි. අපි ඉගෙන ගන්න යන්නේ ඒ දේ. හරි නේද පුතේ? එහෙනම් අපි ලියාගමු. ඒ කියන්නේ අපි කියන කිසිම දෙයක් අපි කියන ඒ කියන්නේ සිංහලෙන් හරි නැත්නම් දෙමළ භාෂාවෙන් හරි කියන කිසිම දෙයක් කම්පියුටර් එකට තේරෙන්නේ නැහැ. ඒක තේරුම් කරවන්න ඕනේ යාට වෙනම ලැන්ග්වේජ් එකක් තියෙනවා. බයිනරි ලැන්ග්වේජ් එක කියලා. නැත්නම් ද්විමේය භාෂාව කියන එක. ඒකෙන් තමයි තේරෙන්නේ. අපි බලමු. එහෙනම් ඔයාගේ ටියුට් එකට එන්න දැන් ඔය ලියන පොතත් ඔහොමම තියාගන්න. වැඩ දෙකේම කරන්න ඕනේ. ඔයාලට මේ වගේ ටියුට් එකක් දීලා තිනවා. මේ ටියුට් එකේ අපි මුලින්ම යමු use of number system කියන එකට. use of number system. සංඛ්‍යා පද්ධති වල අවශ්‍යතාව. සංඛ්‍යා පද්ධති වල අවශ්‍යතාව. සංඛ්‍යා පද්ධති වල අවශ්‍යතාවය යටතේ පුතේ මෙතන නෝට් එක ලියන්න ඕනේ. මෙන්න මෙතන ඉඩ තියලා තියෙන්නේ. මෙන්න මේ ප්‍රමාණය ඔයා ලියන්න ඕනේ. මෙන්න මේ නෝට් එක. මේ බලන්න පුතේ ඒගොල්ලෝ කියනවා humans use computers for their everyday activities to make tasks easier. ඒක විවිධ කාර්යයන් ලේසියෙන් කරන්න පුළුවන්. More accurate and efficient. But computers are unable to understand the data and instruction provided by the human languages. මේගොල්ලෝ කියනවා මිනිසා තම කාර්යයන් පහසුවෙන් නිවැරදිව වඩාත් කාර්යක්ෂමතාවෙන් ඉටු කර ගැනීම සඳහා පරිගණක භාවිතා කරයි. මිනිසාට පුරුදු භාෂාවලින් ඒ කියන්නේ සිංහල භාෂාවනේ අපි කියන්නේ පුරුදු භාෂාවලින් පරිගණකයට දත්ත සහ උපදෙස් ලබා දුන්නද ඒවා ඒ ආකාරයෙන්ම තේරුම් ගැනීමට පරිගණකයට හැකියාවක් නොමැත. එහෙනම් අපිට පුළුවන් විවිධ දේවල් ඇතුල් කරන්න සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් ඒ වුණාට අපේ කම්පියුටර් එකට අඳුර ගන්න පුළුවන් our computer can understand only ones and zeros. නේද? එයාට අඳුර ගන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් 1.0යි විතරයි. මේකේ පුතේ අන්ඩර්ලයින් කරගන්න ඕනේ computers are unable to understand the data. ඒවා ඒ ආකාරයෙන්ම නැත්තම් ලබා දුන්නද ඒ කියන්නේ ඒවා ඒ ආකාරයෙන්ම කියන ඒ දත්ත ඒ අදාළ ඒවා තේරුම් ගන්න හැකියාවක් නොමැත. ඒවා ඒ ආකාරයෙන්ම කියන දාන දත්ත කියලා දාන්න. හරි. මේ දෙකම ලියන්න අවශ්‍ය නැහැ. සිංහල මාධ්‍යයෙන් කරන දරුවෝ සිංහල කොටස මේ කොටස ලියා ගන්න. ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන කවුරු හරි ඉන්නෝ නම් මේක ලියා ගන්න. මේක ලියන්නේ ටියුට් එකේ නෝට්බුක් එකේ නෙමෙයි. නෝට්බුක් එකේ ලිව්වේ මේ උඩ ටික විතරයි හා. මේක ටියුට් එකේ ලියන්න. ඉක්මනට. ලියාගෙන ඉවරයි නේද පුතේ? ලියාගෙන ඉවරයි නේද? නෑ සර්. හරි. දැන් ඔයාගේ ටියුට් එකේ පුතේ මෙන්න මෙතන
මෙයා ඉන්නවනේ. මෙයාගේ ඇතුලේ පුතේ ඔයා 0 ඉඳන් 9 වෙනකන් ඉලක්කම් දාන්න. මෙතන 0.1යි දාන්න. මේක යටින් ලියන්න ද්විමය කියලා. මේක යටින් ලියන්න දශමය කියලා. එහෙම නෙමෙයි මේක යටින් ලියන්න දශමය, මේක යටින් ද්විමය. මේක ඩෙසිමල්, මේක බයිනරි. ඒකත් එක්කම පුතේ මේ බලන්න. නම්බර් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද කියලා අහනවා. මේ ඉංග්‍රීසි මීඩියම් කට්ටිය මෙතන හදාගන්න පුතේ SYSTEM සිස්ටම් එක. SYSTEM මෙතන වැරදි. නම්බර් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද කියලා අහනවා. ඒ කියන්නේ සංඛ්‍යා පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා අහනවා. අපි එතකොට ලියාගමු උත්තරේ ඒකට. සංඛ්‍යා පද්ධතියක් කියන එකට උත්තරේ ලියා ගන්න ඕනේ පුතේ. ඔයගොල්ලෝ මෙන්න මේක මේ බලන්නකෝ. ඔයගොල්ලෝ මෙන්න මේ උත්තරේ ලියන්න ඕනේ. A number system is a method that can be used to represent numbers. A number system is a method that can be used to represent numbers. හරි ඒක තමයි උත්තරේ ලියන්න ඕනේ ඔයා. සිංහල මීඩියම් කට්ටිය ලියාගමු. සංඛ්‍යා පද්ධතියක් යනු ඉන්නවා ලියන්න නැත්තම් සංඛ්‍යා පද්ධතියක් යනු සංඛ්‍යා පද්ධතියක් යනු සංඛ්‍යා ලිවීමට භාවිතා කරන නැත්නම් භාවිතා කළ හැකි ක්‍රමවේදයක්. සංඛ්‍යා පද්ධතියක් යනු සංඛ්‍යා ලිවීමට නැත්නම් ඉදිරිපත් කිරීමට. සංඛ්‍යා පද්ධතියක් යනු සංඛ්‍යා ලිවීමට නැත්නම් ඉදිරිපත් කිරීමට භාවිතා කළ හැකි ක්‍රමවේදයක්. මේ ටියුට් එකේ ලියන්නේ මේක ලියන්න ටියුට් එකේ පුතේ ඊළඟට පුතේ අපි මේ ටියුට් එකේ ලියාගමු. මේකේ තියෙනවා පුතේ සංඛ්‍යා පද්ධති වර්ග කියලා. සංඛ්‍යා පද්ධති වර්ග කියලා තියෙනවා. අපි බලමු සංඛ්‍යා පද්ධති වර්ග ටික මොනවද කියලා අපිට ඉගෙන ගන්න තියෙනවා. සංඛ්‍යා පද්ධති වර්ග ටික මොනවද කියලා අපි බලමු. මේක ලියපු නැති කට්ටිය තව ලියා ගන්න ටක් ගාලා.
කොටස් කියන දේ හෙන්නේ නැහැ. පුතේ දැන් ඔයා මෙහෙම දෙයක් කරන්න ටියුට් එකේ තියෙනවනේ පුතේ වගුවක්. ඒ වගුව අපි පුරව ගන්නයි යන්නේ. අපිට පුතේ අපි වැඩ කරන අපි ගණන් හදන සංඛ්‍යා වලට කියන්නේ දශමයේ සංඛ්‍යා. ඒතර දශමයේ සංඛ්‍යා වලට අදාළ අගයන් ටික තමයි 0 1 2 3 4 5 6 7 8 9. ඒතර ඔක්කොම ඉලක්කම් 10ක් තියෙන නිසා අපි මෙතනට 10යි කියලා දානවා. බේස් එක පාදේ 10යි. නමුත් අපේ කම්පියුටර් එකට තේරුම් ගන්න පුළුවන් පුතේ 0යි 1යි කියන සංඛ්‍යා දෙක විතරයි. ඒ නිසා මෙතන බේස් එක 2යි. හැබැයි පුතා සාමාන්‍ය පෙළ පන්ති වලට යනකොට සාමාන්‍ය පෙළ පන්ති වලට යනකොට 10 වසර පන්තියට යනකොට පුතාට ඉගෙන ගන්න තියෙනවා තව සංඛ්‍යා පද්ධතියක්. ඒකට අපි කියන්නේ ඔක්ටල් කියලා. ඔක්ටල් කියන සංඛ්‍යා පද්ධතියේ 0 1 2 3 4 5 6 7 දක්වා සංඛ්‍යා තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම එකතු කීයක් තියෙනවද? 8ක් තියෙනවා. ඒ වගේම මගේ පුතේ පුතාට 10 වසර පන්තියේදී ඉගෙන ගන්න තියෙනවා තවත් සංඛ්‍යා පද්ධතියක් හෙක්සාඩෙසිමල්. හෙක්සාඩෙසිමල් කියන සංඛ්‍යා පද්ධතිය තියෙනවා. ඒකේ පුතේ අගයන් ටික තමයි 0 1 2 3 4 5 6 7 8 9 10 10 කියලා කියන පුතේ ඇත්තටම මේකේ A කියන එක. 11 කියන්නේ B කියන එක. 12 කියන්නේ C, 13 කියන්නේ D, 14 කියන්නේ E, 15 කියන්නේ F. මේ දෙකම පුතේ වාට ඉගෙන ගන්න තියෙන්නේ 10 වසරදී. ඉතින් පුතේ මේක ගණන් කරොත් ඔක්කොම අගයන් තියෙන්නේ 16යි. ඇත්තටම ඔයාගෙන් කොහොමද ප්‍රශ්න අහන්නේ මේ දෙකෙන් 8 වසරදී. මේ දෙක ඉගෙන ගන්න තියෙන පුතේ 10 වසරට එනකොට තමයි ඉගෙන ගන්න තියෙන්නේ. 10 වසර පාඩම් වලයි තියෙන ඉගෙන ගන්න. ඔයාට ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ මේ දශමයේ සංඛ්‍යා පද්ධතියයි ද්විමේ සංඛ්‍යා පද්ධතිය තමයි පුතා ඉගෙන ගන්න ඕනේ. දශමයයි ද්විමේයයි තමයි ඉගෙන ගන්න ඕනේ. ඒ දෙක තමයි ඔයාට වැදගත් වෙන්නේ. එහෙනම් පුතේ ඔයාගේ ඔය තියෙන ටේබල් එක මේක දිහා බලාගෙන ලස්සනට පුරව ගන්න. මේක දශමය, මේක ද්විමය, මේක අෂ්ටමය. හොඳේ අෂ්ටමය ෂඩ් දශමය ලියනකොට මම ආයි කියන්නම්. දැන් ටක් ගාලා මේක ලියා ගන්න පුතේ. පොඩ්ඩක් ඉන්නවා මේක සිංහලෙන් ලියන්න එපා සිංහල මීඩියම් කට්ටිය නේද පුතේ? ඒ කියන්නේ වැඩි කියන්නේ. මේක දශමය. උඩ සංඛ්‍යා පද්ධතිය. මේක ද්විමය. මෙයා අෂ්ටමය කියලා දාමු. මෙයා අෂ්ටමය. මෙයාට කියන්නේ ෂඩ් දශමය කියලා. හරිද? කම්මැලිද? කම්මැලි කියලා හිතන්න එපා හොඳේ. ප්‍රැක්ටිකල් මොකුත් නැති ඉඳ කම්මැලි වගේ ඇති දැන් ඉතින්. හරි. ලියා ගන්නකෝ. හරි පුතේ. අපි යන් ඊළඟ කොටසට. ඊට පස්සේ තියෙනවා පුතේ the base of a number system. The base of a number system කියලා තියෙනවා. කියන්නේ සංඛ්‍යා පද්ධතියක පාදය. සාමාන්‍ය පුතේ හොඳට අහගන්න මේ the base of a number system කියන තැන තමයි අපි දැන් ලියන්න ඕනේ නෝට් එක. අපි කිසියම් සංඛ්‍යාවක පාදේ දාන්නේ මෙන්න මෙහෙමයි පුතේ. හොඳට අහගන්න. දැන් මම මේ ලියන සංඛ්‍යාව පුතේ බලා ගන්න. මෙතන මම බෑග් දෙකක් තියෙනවනේ. බෑග් දෙකක් තියෙනවනේ මෙතන මේ.
එතන බෑග් දෙකක් තියෙනවා මගේ ළඟ. මගේ ළඟ බෑග් දෙකක් තියෙනවා. හරි ඔය දෙක හොඳට බලා ගන්න. මම මෙතනින් දැන් සංඛ්‍යාවක් ලියනවා පුතේ. හරි. මම මේ ලියපු සංඛ්‍යාව මං කොයි බෑග් එකකින්ද ගත්තේ? කොයි බෑග් එකකින්ද ගත්තේ පුතේ? මං ගත්තේ කහ පාට බෑග් එකකින්ද yellow color එකකින්ද ගත්තේ red එකකින්ද? yellow color එකකින්ද නැත්නම් green එකකින්ද? මෙයාව හදාගත්තේ කොයි බෑග් එකකින් අරගෙනද? yellowද greenද? yellow. එහෙනම් yellow කියන්නේ පුතේ මේ බෑග් එකේ ඔක්කොම තියෙන ඒවට අපි කියන්නේ ඩෙසිමල් කියලා. දශමයේ සංඛ්‍යා. එතකොට මේක ඩෙසිමල් නම් අපි මේක සංඛ්‍යා 10ක් තියෙන නිසා අපි මේක දාන්නේ 10 පාදේ කියලා. රයිට් සයිඩ් එකේ රයිට් සයිඩ් එකට වෙන්න තමයි දාන්නේ මේක. රයිට් එන්ඩ් එකේ තමයි දාන්නේ මේක. මේ විදිහට දානකොට අපි කියනවා සබ්ස්ක්‍රිප්ට් කරලා කියලා. සබ්ස්ක්‍රිප්ට් කරලා කියලා තමයි කියන්නේ. හරිද පුතේ? පැහැදිලිද? පහළ කෙළවරින් තමයි දාන්නේ. හරි. මම මේ සංඛ්‍යාව මම දිනන තව සංඛ්‍යාවක්. මේ සංඛ්‍යාව මම අරන් ඇත්තේ කෝකෙන්ද? කොයි බෑග් එකෙන්ද? yellow color. මේක අනිවාර්යයෙන්ම yellow color එකකින් අරන් තියෙනවා. හැබැයි ඔන්න හොඳට හිතලා උත්තරයක් දෙන්න. හොඳට හිතලා උත්තරයක් දෙන්න. මම සංඛ්‍යාවක් ලියනවා. මේ සංඛ්‍යාව මම අරන් ඇත්තේ කොයි බෑග් එකකින්ද? green color. Green color. ඒකද උත්තරේ? කොහොමද? හොඳට මම අපුතේ හොඳට කල්පනා කරලා උත්තරයක් දෙන්න. මේක අරන් ඇත්තේ මොකෙන්ද? හොඳට කල්පනා කරන්න. මේ සංඛ්‍යාව හදාගන්න මම මොකෙන්ද අරන් ඇත්තේ? මට මෙයාව මේකෙන් ගන්නත් පුළුවන්. අන්න පරිස්සමෙන් මට ඔක හදාගන්න මේකෙන් ගන්නත් පුළුවන්. මට මෙයාව දෙකෙන්ම අන්න හරි දෙකෙන්ම මෙයාව අරන් තින්නේ දෙකෙන්ම වෙන්නේ නැති. හැබැයි බැරි වෙලාවත් ඔයා දැක්කොත් මෙයාගේ ළඟ මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා. මෙහෙම කෙනෙක් ඉන්නවා දැක්කොත් මෙයාව දැන් අරන් තින්නේ කොයි බෑග් එකකින්ද කියන්න. මොන පාටකින්ද? green color. very good green color. මෙහෙම හිටියොත් Yellow color bag. yellow color. අන්න හරි. ඔන්න ඕක තමයි තේරුම් ගන්න ඕනේ. ඕක තේරුම් ගන්න ඕනේ පුතේ නම්බර් එකක් ලියනකොට බේස් එක හරියට තේරුම් ගන්න ඕනේ මොකද්ද කියලා. බේස් එක අනුව අපිට මේ සංඛ්‍යා පද්ධතිය තේරුම් ගන්න පුළුවන්. හරි. එතකොට අපි මෙහෙම දෙයක් කරමු. ඔයාලට ඒක පොඩ්ඩක් අපි මෙහෙම දෙමු. right. පුතේ අපේ නෝට්බුක් එකේ ඔයාලට මාතෘකාවක් දාන්න පුළුවන් මෙහෙම. හරිද? සංඛ්‍යාවක පාදයේ දැක්වීම කියලා දාලා සංඛ්‍යාවක පාදයේ දැක්වීම කියලා දාන්න නෝට්බුක් එකේ. the base of a number system කියලා දාන්න. හරිද? දාලා දැන් මේ සංඛ්‍යාව මෙහෙම තියන්න. එයා දෙකෙම ගන්නවා කියලා. ඊට පස්සේ පුතේ ආයි අපි මේ බෑග් දෙක අඳිනවා මේ විදිහට එක යටින් මේ සංඛ්‍යාව ආයි මෙතනින් ලියනවා මේ විදිහට. ඔයාලට තේරෙනවද නැන්නේ මම කියන්නේ මේ සංඛ්‍යාව මෙතනින් ඔය විදිහට ලියලා හරිද? මෙතනින් මම මේ විදිහට දානවා. දෙකේ ඉලක්කම. තේරෙනවද? ඔහොම දාලා ඊට පස්සේ පුතේ ඔහොම දාලා කොහොමද තිබ්බ කියන්නකෝ. ඊට පස්සේ මම පෙන්නනවා මම මෙයාව අරගත්තේ මේකෙන් කියලා. දැන් ඔයාලට තේරෙන්නේ නැති මම මේ මොකද්ද කිව්වේ කියලා. බේස් එකක් නැති වුණොත් අපිට හිතා ගන්න අමාරුයි මොකෙන්ද කියලා. අනේ පුතේ තේරෙනවද කියන්නකෝ. පාදේ නැති වුණොත් හිතා ගන්න බෑනේ දෙයියනේ මොකෙන්ද කියලා. හැබැයි පුතේ බේස් එක දාලා තිබ්බොත් මෙහෙම බේස් එකක් දාලා තිබ්බොත් හරියටම මොකද්ද කියලා
අපිට හිතා ගන්න පුළුවන් මෙයා වරන් තියෙන්නේ කොයි බෑග් එකකින්ද කියලා. හරි. බැරි වෙලාවත් මෙතන මෙහෙම 10 දාලා තිබ්බනම් අනිවාර්යයෙන්ම මේ නම්බර්ස් ටික අරන් තියෙන්නේ මේ yellow color බෑග් එකකින්. 10 තිබ්බනම් මේකෙන් නෙමෙයි. ඔන්න ඔය අවබෝධය තියෙන්න ඕනේ පුතේ මේ ගණන් හදද්දි. හරි. මේක ඇඳ ගන්නකො පොඩ්ඩක්. නෝට්බුක් එකේ ආ හරි පුතේ ටියුට් එකේ අපි ලියාගමු. මෙන්න මෙතන the base of a number system කියන තැන ලියාගමු. මෙතන ලියන්න පුතේ the base indicates which number system a given number belongs to. හරි බේස් එකකින් අපිට දැනගන්න පුළුවන් මොකක්ද කියලා. The base is shown at the right end of the number as subscripted text. ඒ කියන්නේ පුතේ පහළට වෙලා තියෙන්නේ නේද? මෙන්න මේක හොඳට මතක තියාගන්න බේස් එක දාන විදිය. හරි අපි ලියාගමු මේකේ සංඛ්‍යාවක් අයත් වන සංඛ්‍යා පද්ධතිය දැක්වීමට එහි පාදය කකුල නෙමෙයි පාදය කියන්නේ එහි පාදය යොදා ගැනීම. සමහර විට කකුලද කියලා. යොදා ගැනීම. සංඛ්‍යාවට දකුණු පස පහළ කෙළවරේ කකුල නෙමෙයි පාදය දක්වනු ලැබේ. ලැබේ නෙමෙයි පුතේ ලැබේ. හරි. ලියගන්න. දකුණු පස පහළ කෙළවරේ තියෙන එක තමයි subscripted කියලා කියන්නේ. හරි පුතේ අපි ටියුට් එකේ ඊළඟ කොටසට යමු. මේකේ තියෙනවා ඩෙසිමල් නම්බර් සිස්ටම් කියලා. දශමයේ සංඛ්‍යා පද්ධතිය කියලා. හරි දශමයේ සංඛ්‍යා පද්ධතිය කියලා තියෙනවා පුතේ. අපි එහෙනම් මේ දශමයේ සංඛ්‍යා පද්ධතිය ගැන පොඩ්ඩක් අපි ලියාගමු. අපිට ගොඩාක් හුරු පුරුදු සංඛ්‍යා මෙතන තමයි නෝට් එක ලියන්න ඕනේ. මෙතන තමයි නෝට් එක ලියන්න ඕනේ. දශමයේ සංඛ්‍යා පද්ධතිය යටතේ. එතකොට දශමයේ සංඛ්‍යා පද්ධතිය කියන්නේ පුතේ ඩෙසිමල් නම්බර් සිස්ටම් එක කියන්නේ අපිට ගොඩක් හුරු එකක් නේද? එහෙනම් අපි ලියමු humans are මේක සිංගල ෆොන්ට් එකත් එක්ක වැඩේ කරන්න අමාරුයි. Humans are familiar. අපි පුතේ මේක එක්ක ගොඩක් හුරුයිනේ. With the decimal number system. ලියාගන්න මේක humans are familiar with the decimal number system කියලා ලියාගන්න. ඒත් එකම අපිට ලියාගන්න පුළුවන් we use the decimal මොකටද number system we use the decimal number system for මොනවටද පුතේ arithmetic operations. ඒ කියන්නේ
මොනවද arithmetic operation කියන්නේ? ගණනය කිරීම කටයුතු සඳහා අපිට ගන්න පුළුවන්. එහෙනම් සිංහල මීඩියම් කට්ටිය ලියා ගන්න. දැන් පුතේ මිනිසාට මොකද ෆැමිලි එක කියන්නේ හොරු පුරුදුනේ. හොරු පුරුදු සංඛ්‍යා පද්ධතිය. මිනිසාට හුරු පුරුදු සංඛ්‍යා පද්ධතිය දශමය සංඛ්‍යා පද්ධතිය වේ. මිනිසාට හුරු පුරුදු සංඛ්‍යා පද්ධතිය දශමය සංඛ්‍යා පද්ධතිය වේ. සියලු අංක ගණිත අංක ගණිතමය කටයුතු සඳහා මිනිසා දශමය සංඛ්‍යා පද්ධතිය භාවිතා කරයි. ඊට පස්සේ පුතේ ලියා ගන්න. ඔයාගේ ටියුට් එකේ තියෙනවා මෙතන symbols in decimal number system කියලා තියෙනවා. දශමයේ සංඛ්‍යා පද්ධතියේ සංකේත කියලා තියෙනවා. දැන් තනියම ලියන්න බලන්න පුතේ සංකේත ටික. 0 1 2 3 ටක් ගාලා ලියන්න. බින්දුව ඉඳන් 9 වෙනකල් ලියන්න. පුළුවන් නේ? හරි. ඊළඟට පුතේ තියෙනවා නෝට් එකේ displaying decimal number on a counting frame. Displaying decimal number on a counting frame. ඒක අහක බලන්න තුනේ පැත්ත බලාගන්න. Displaying decimal number on a counting frame. මේකේ තියෙනවා දශමයේ සංඛ්‍යාවක් ගණක රාමුවක නිරූපණය කිරීම. දශමයේ සංඛ්‍යාවක් ගණක රාමුවක නිරූපණය කිරීම. බලමු අපි මේක කොහොමද කරන්නේ කියලා. මම මේ කරන එක්සැම්පල් එක පුතා මේ ටියුට් එකේ මෙන්න මෙතන ලියා ගන්න ඕනේ. හරිද? හරි. ඔන්න පුතේ මම දශමයේ සංඛ්‍යාවක් ලියනවා මේ වගේ. හරිම ලේසි එකක්. අපි ලියමු 32. 32 කියන එකට මට බේස් එක දාන්න පුළුවන් 2ද 10ද? කියන්න පුතේ. 32ට මට බේස් එක දාන්න පුළුවන් පාදේ දාන්න පුළුවන් 2ද 10ද? ටක් ගාලා කියන්නේ. 2ද 10ද? 10. එහෙනම් පුතේ මම මේක මේ බලන්න. ඔන්න මගේ ළඟ තියෙන ගණක රාමුවක්. කවුන්ටින් ෆ්‍රේම් එකක් තියෙනවා. මේ පැත්තටනේ තියෙන්නේ මෙහෙම නේද? අපි පොඩ්ඩක් මේක මහත එකක් ගමු. මේ වගේනේ තියෙන්නේ. තව එකක් ගමු අපි. මෙයා ඔන්නේ. හරි. මම ළඟ තියෙනවා මේ වගේ එකක්. කවුන්ටින් ෆ්‍රේම් එකක් තියෙනවා. ඔයා එක ඇඳ ගන්න හරියට. දැන් 32 පුතේ නිරූපණය කරන්න යන්නේ අපි. ඔයා දන්නවා මෙතන පුතේ මේ කූර මෙන්න මේක මේ පොසිෂන් එක මේ ප්ලේස් වැලියු එක පුතේ 1 කියලා. මේක ඔයා දන්නව නේද පොඩි කාලේ ඉඳන්ම. මෙතන ප්ලේස් වැලියු එක 1යිනේ. මෙතන 1යි. මෙතන කීයද ප්ලේස් වැලියු එක දන්න කෙනෙක් කියන්නේ? මෙතන කීයද? ප්ලේස් වැලියු එක ස්ථානීයගේ කීයද? මේ කීයද? 10. 10 කිරෝ. very good. ඔයා දන්නවනේ පුතේ මේක. මේක 10. එහා පැත්ත කීයද ඊළඟ එක? 100යි. මෙතන 100යි. very good. ඔයා දන්නව මේවා. මේක 10යි මේක 100යි. එතකොට පුතේ ඔයාට පුළුවන් 32 නිරූපණය කරන්න මේ දෙක නිරූපණය කරන්න මට පුළුවන් මෙතනට පුතේ මම දානවා මෙන්න මේ වගේ පබළු දෙකක්.
මේ වගේ බෝල දෙකක් මම දානවා මේකට එකයි තව එකක් දානවා දෙකයි අපි ඕනනම් අවුට්ලයින් එකක් දෙමු ඒතර වඩාත් පැහැදිලි බෝල දෙකක් දැම්මා මේකට මට බෝල කීයක් දාන්න වෙනවද එහා පැත්තකට බෝල කීයක් දාන්න වෙනවද මට තුනක් බෝල තුනක් දාන්න වෙනවා තුනයි කවුන්ටින් ෆ්‍රේම් එක පෙන්වන්න බෝල තුනක් දාන්න වෙනවා ඔන්න ඔහම තමයි 32 අපි නිරූපණය කරන්නේ. ඒතර මේ එක්සැම්පල් එක ඔයා අඳින්න ඕනේ මෙන්න මෙතන. දශමයේ සංඛ්‍යාවක් ගණක රාමුවක නිරූපණය කිරීම කියන තැන එහෙම නැත්නම් displaying the decimal number on counting frame කියන තැන මේක ඇඳලා පුතේ. අහගන්න ඇඳලා ඇඳලා පස්සේ ඔයාට තියෙනවා ගණන් පහක්. තව ගණන් පහක් තියෙනවා. මෙන්න පළවෙනි ගාන. පළවෙනි ගාන තමයි මේ පළවෙනි ගාන ඔයාලට තියෙන පුතේ 126 ඕක කරන්න ඕනේ ඔයා මුලින්ම 126 තමයි ඔයාගේ පළවෙනි ගාන ඊට පස්සේ 250 ඊට පස්සේ 439 ඊට පස්සේ 1356 නෝට්බුක් එක කරන්න ඕනේ අන්තිම එක 100 අන්තිම එක 100 හරි ඔන්න ඔය ගණන් පහ දැන් කරන්න ඕනේ පුතේ මේක ලස්සනට ඇඳ ගන්න ඊට පස්සේ කරන්ටක් ගාලා මේ ගණන් පහ කරන්නේ පොතේ රයිට් පුතේ අපි ඊළඟ එක බලමු ඊළඟ කොටසට යමු මේකේ තියෙනවා පුතේ displaying a number in expanded form එකකින් ඒ කියන්නේ මේ බලන්නකෝ මෙතන තියෙනවා දශමයේ සංඛ්‍යාවක් විහිදුවා ලියන්න කියලා දශමයේ සංඛ්‍යාවක් විහිදුවා ලියන්න කියලා තියෙනවා අපි බලමු කොහොමද ඒක ලියන්නේ කියලා දැන් පුතේ මේ 32 කියන සංඛ්‍යාව මම නැත්තම් ටිකක් වෙන එකක් ගන්නම්කෝ මේ වගේ මම ලියනවා පුතේ 234 කියන සංඛ්‍යාව විහිදුවා ලියන්න යන්නේ 234 කියන සංඛ්‍යාව විහිදුවා ලියන්න යන්නේ අපි බලමු කොහොමද මේක විහිදුවා ලියන්නේ කියලා හොඳට අහන් ඉන්න පුතේ මේක හරිම ලේසි මේ පාඩමම ලේසි හොඳේ සම්පූර්ණ පාඩමම ලේසි මම පොඩ්ඩක් හිමින් කරන්න බැරි කෙනෙක් හිටියොත් අල්ල ගන්න හරි අපිට පුළුවන් පුතේ මේ 4 කියන සංඛ්‍යාව මෙන්න මේ නම්බර් එක මට පුළුවන් මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් මට මේ නම්බර් එක මට පුළුවන් පුතේ මේක ලියන්න 10 බිඳුවෙනි බලය කියලා 10 to the power 0 කියලා ලියන්න පුළුවන්. ඔයා ඒක දන්නවනේ. 10 to the power a නෙමෙයි යන්නේ 0. 10 බිඳුවෙනි බලය කියලා ලියන්න පුළුවන්. 10 බිඳුවෙනි බලය කියලා ලියලා මට පුළුවන් මේ අගෙන් මේකෙන් වැඩි කරන්න මල්ටිප්ලයි කරන්න පුළුවන් මෙතන තියෙන වැලියු එක 4. හරිද? මේක අපි වැඩි කරමු. 10 බිඳුවෙනි බලය
වැඩි කිරීම 4. එතකොට පුතේ ඊළඟ සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන්. මෙන්න මේ සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන්. මේ සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන් පුතේ 10 කීයද? පළවෙනි බලය. මේක මට ලියන්න පුළුවන් 10 පළවෙනි බලය කියලා. 10 to the power 1. මේක ලියන්න පුළුවන් 10 පළවෙනි බලය වැඩි කිරීම 3 කියලා. ඊළඟ එක මට ලියන්න පුළුවන් පුතේ ඒක 10 පළවෙනි බලය නම් ඔයා දන්නවා ඊළඟ එක කීයද කියලා. එහෙනම් කියන්නකෝ ඊළඟ එක. මේක 10 පළවෙනි බලය නම් අනිත් එක කීයද? 10 දෙවෙනි බලය. 10 to the power 2 දෙවෙනි බලය. එතන තියනාගේ මෙතන තියනාගේ තමයි 2 එයාගේ තමයි මෙතනට දාන්නේ. එහෙනම් පුතේ ඔය දන්නවා ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි 1 4ෙන් වැඩි කරොත් පුතේ. ඒ කියන්නේ 10 to the power 0 equal 1. හරි. එතකොට 1 multiply 4. 1 into 4 කියන්නේ 4. කියන්නේ 4. 10 පළවෙනි බලය 1යි. 1 3ෙන් වැඩි කරොත් එහෙම උත්තරේ කීයද පුතේ? 3යි. 10 දෙවෙනි බලය කියන්නේ 10 වැඩි කිරීම මේ පුතේ 10 දෙවෙනි බලය කියන්නේ 20 නෙමෙයි. 10 වැඩි කිරීම 10යි. එතකොට පුතේ 10 10න් වැඩි කරොත් එන්නේ 100යි. 100 දෙකෙන් වැඩි කරොත් 200යි. 100 දෙකෙන් වැඩි කරොත් 200ක් එනවා. එතකොට මෙතන එන්නේ 3යි උඩාවේ 4යි. මේ තුනම එකතු කරොත් මේ තුන පුතේ එකතු කරොත් අපිට උත්තරයක් එනවා. අපි මේ ටික එකතු කරොත් අපිට උත්තරයක් එනවා කීයද? 234ක් කියලා උත්තරයක් එනවා. ඒතර අපේ උත්තරේ වෙන්නේ අපේ උත්තරේ ලියන්න ඕනේ 234යි කියලා. තමයි අපේ ආන්සර් එක එන්නේ. එහෙනම් මේක තමයි මේ අපි ලියපු උදාහරණේ තමයි ඔයා ලියන්න ඕනේ ටියුට් එකේ. ටියුට් එකේ ලියන්න ඕනේ පුතේ මේ අපි ලියපු උදාහරණේ. මේක තමයි උත්තරේ. මම මේ වගේ ගණන් 5ක් දෙනවා ඔයාට. හදන්න ගෙදරදී මේක ලියන්න ඕනේ දැන් ලස්සන මෙන්න මෙතන. මෙතින් දශමයේ සංඛ්‍යාව විහිදුවා දැක්වීම කියලා මෙතන ලියන්න ඕනේ. ලියලා ගෙදරදී හදන්න ගණන් 5ක් මම ඔයාලට දෙනවා. ඒ ගණන් 5 මම මෙතනින් දාන්නම්. හරි මේක ලියා ගන්නකො දැන් ටක් ගාලා. Excuse me, sir. කියන්න පුතේ. සර් මෙතන එකතුව 234ද 207ද? 207 පුතේ සෝරි ආ. මෙතන පුතේ මේ බලන්න මේ. මඩත් වැරදුනා මේ බලන්නකෝ. 10.1යි එක් වරක් 4 4යි. 10 එක 10යි. 10 3ෙන් වැඩි කරාම 30යිනේ දෙයියනේ නේද? මම බැලුවා අවදානෙන් ඉන්නවද කියලා. එතකොට එකතු කරාම කීයද? 234යි. මම බැලුවා අවදානෙන් ඉන්නේ කියලා.
එහෙමවත් කියමු නේද පුතේ දැන්. වෙන කරන්න දෙයක් නැහැ. හරි. ගණන් 2යි. ඔන්න 3 වෙනි ගාන. ඔන්න 4 වෙනි ගාන. 5 වෙනි ගාන. මේ ගණන් පහ දාගමු අපි. හරි පුතේ එහෙනම් ওই ගණන් ටික ගෙදරදී හදන්න. අපි ඊළඟ දවසේ ක්ලාස් එකකින් ඊටු ටික මේ පාඩම කරගෙන යන හරිම ලේසි පාඩමක් හොඳේ මේක. ටක් ගාලා ඉවර කරන්න පුළුවන්. ඔය අද පොඩ්ඩක් හිමින් හිමින් කරා ඔයගලන්ට මුල ටික අල්ල ගන්න ඕන හින්දා. එහෙනම් පුතේ මේ අපි ඉක්මනටම ඊළඟ පන්තියෙන් හම්බෙමු. සියලු දෙනාට ප්‍රාර්ථනා කරන සුබ දවසක් කියලා. අයබෝවන් පුතේ. ආයුබෝවන් සර්. ඉබෝවන් සර්. නෑ කතා අහන්න පුතේ අහන්න. ගණන් එක